නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි, සදහවත් පින්වත්නි, ඔබ මේ සෝදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නයි. අද මේ සසර සයුරින් එතරට සදහම් දේශනාව සඳහා දායකත්වයේ දරනවා කැනඩාවේ ටොරොන්ටෝ මහමෙවුනා භාවනාසපුරට සම්බන්ධ පින්වත් නිල්මිනී විජේසිංහ මහත්මිය සහ ටෙරෝන් මහතා යන ඒ පින්වතුන් විසින් ජනවාරි මාස 4 වන දිනට ජන්මදිනයේ යෙදුන නිල්මිනී විජේසිංහ මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ උතුම් ධර්ම අවබෝධයේ පිණිස උපකාර වෙත්වා කියන අදහස මූලික අරමුණු කරගෙන පින්වත්නි, ඉතින් අද මේ සසර සයුරෙන් එතරට සදහම් දේශනාව තුළ අපි බොහොම වටිනා බොහොම ලස්සන බුදුරජාණන් වහන්සේ වදාළ බුද්ධ දේශනාවක් ඉගෙන ගන්න තමයි මේ සූදානම් වෙන්නේ. අපි මේ ඉගෙන ගන්න සූදානම් වෙන සූත්‍ර දේශනාව බුද්ධ දේශනාව සඳහන් වෙන්නේ ඇතුළත් වෙලා තියෙන්නේ සංයුත්ත නිකායේ 3 වෙනි කොටසේ කන්ද සංයුත්තේ තුල. එතකොට මේ සූත්‍ර දේශනාවේ නම තමයි නතුම්හාක සූත්‍රය. මොකද්ද මේ දේශනාවේ නම? එතකොට නතුම්හාක, මෙය ඔබගේ නොවේ කියන අර්ථය තමයි සූත්‍ර දේශනාවේ නම. මෙය ඔබගේ නොවේ. එතකොට මේ නතුම්හාක සූත්‍ර දේශනාව තමයි මේ වෙලාවේ අපි ඉගෙන ගන්නෙ. මේ දේශනාව සිදු කරන කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමේ. භික්ෂුන් වහන්සේලා මුල් කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව සිදු කළේ. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා, පින්වත් මහණෙනි, ඔබ මනාකොට කන් යොමු කරගෙන ශ්‍රවණය කරන්න. මනාකොට කන් යොමු කරගෙන මේ ධර්මය ඉගෙන ගන්න කියලා. ඉතින් ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා එසේ ස්වාමීනි කියලා පිළිතුරු දුන්නා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ මේ දේශනාව දේශනා කළා. යම් භික්කවේ නතුම්හාකං, පින්වත් මහණෙනි, යමක් ඔබගේ නොවේයිද තං පජහත, ආන ඒ දෙය බැහැර කරලා දාන්න. බුදුරජාණන් වහන්සේ මොකද්ද වදාළේ? යම් භික්කවේ නතුම්හාකං, පින්වත් මහණෙනි, යමක් ඔබගේ නොවේයිද තං පජහත, ඒක බැහැර කරලා දාන්න. තං වෝ පහීනං, ඒ දෙය ප්‍රහීන වෙරලා ගියාට පස්සේ හිතාය සුඛාය භවිස්සති, එය හිත පිනිස සැපේ පිනිස පවතීවි. එතකොට බලන්න පින්වත්නි, මොකද්ද බුදුරජාණන් වහන්සේ වදාළේ? යමක් ඔබගේ නොවේයිද එය බැහැර කරලා දාන්න. පජහත, ඔබගේ නොවන දෙය බැහැර වෙලා ගියාට පස්සේ, ප්‍රහීන වෙලා ගියාට පස්සේ ඒක හිත පිනිස සැපේ පිනිස පවතීවි. එතකොට බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට කියා දෙනවා මොකක්ද ඔබගේ නොවන්නේ, තමන්ගේ නොවන්නේ මොකක්ද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කිංච භික්ඛවේ නතුම්හාකං, ඔබගේ නොවන්නේ මොකක්ද? තමන්ට අයිති නොවන දේ කුමක්ද? බුදුරජාණන් වහන්සේ වදාලා රූපම් භික්කවේ න තුම්හාකං.
පින්වත් මහණෙනි රූපය ඔබගේ නොවේ. තම්පජහත එය බැහැර කරලා දාන්න. එතකොට මොකද්ද බැහැර කරලා දාන්න කිව්වේ? රූපය ඔබගේ නොවේයි, ඔබගේ නොවන රූපය බැහැර කරලා දාන්න. තංවෝ පහීනං ඒ රූපය බැහැර වෙලා ගියාට පස්සේ, ප්‍රහීන වෙලා ගියාට පස්සේ හිතාය සුඛාය භවිස්සති හිතසුව පිනිස පවතිවි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා වේදනාව ඔබගේ නොවේ. ඔබගේ නොවන වේදනාව බැහැර කරලා දාන්න. වේදනාව බැහැර වෙලා ගියපුවාම, ප්‍රහීන වෙලා ගියපුවාම එය හිත පිනිස, සැපේ පිනිස පවතිවි කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා සංඥාව ගැන. සංඥාව ඔබගේ නොවේ. ඔබගේ නොවන සංඥාව බැහැර කරලා දාන්න. ඒ සංඥාව ප්‍රහාණය වෙලා ගියාම හිත සුව පිනිස ඒ පවතිවි. සංඛාර ඔබගේ නොවේ. ඒ ඔබගේ නොවන සංඛාරය බැහැර කරලා දාන්න. ඒ සංඛාරය බැහැර වෙලා ගියපුවාම එය හිත සුව පිනිස පවතිවි. විඥාණය ඔබගේ නොවේ. ඔබගේ නොවන විඥාණය බැහැර කරලා දාන්න. ඒ විඥාණය ප්‍රහීන වෙලා ගියපුවාම එය හිත පිනිස, සැපේ පිනිස පවතිවි කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ මොකද්ද කියා දුන්නේ? යමක් ඔබගේ නොවේද ඔබගේ නොවන දෙය බැහැර කරලා දාන්න. මොකද්ද ඔබගේ නොවන්නේ? තමාගේ නොවන්නේ කුමක්ද? රූපයයි, වේදනාවයි, සංඥාවයි, සංකාරයයි, විඥානයයි. පින්වත්නි එතකොට රූපය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේ. සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේ කියන්නේ පඨවි ධාතුවෙන් පොළොවට පස් වී යන දෙයින් හටගත්තු දෙය. වැගිරි ජලයේ දියවි යන දෙයින් හටගත්තු දෙය. උණුසුමින් හටගත්තු දෙය. සුළඟින් වායෝ ධාතුවෙන් හටගත්තු දෙය. එතකොට මේ රූපය තුල මේ සතර මහා ධාතුන්ම ඇතුළත් වෙලා තියෙනවා. පින්වත්නි දැන් රූපය ගැන බුදුරජාණන් වහන්සේ කොහොමද විග්‍රහ කරලා දුන්නේ? මේ රූපයේ තියෙනවා පඨවි කොටස්. පොළොවට පස් වී යන කෙස්, ලොම්, නියපොතු, දත්, සම ආදී දේ. මේ හැම දෙයක්ම පොළොවට පස් වී යන පඨවි ස්වභාවයටයි අයිති. ඒ වගේම තව මේ රූපේ තියෙනවා ඇට සැකිල්ල, ඊට පස්සේ කුඩා බඩවැල, මහ බඩවැල, ආමාශය, අසූචි, වකුගඩු ආදී මේ පොළොවට පස් වී යන කොටස්. ඒ දේවල් අයිති පඨවි ධාතුවට. ඒ වගේම ආපෝ ධාතුවට අයිති කොටසුත් තියෙනවා. මොනවද? වැගිරි යන, ගලාගෙන යන ස්වභාවයට අයිති පිත්ත තියෙනවා. සෙම තියෙනවා, සැරව, ලේ තියෙනවා, දහඩිය, මුත්‍රා, සඳ මිදුළු, කෙල, සොටු ආදී දේ ආපෝ ධාතුවටයි අයිති. ආපෝ කොටස්. ඒ වගේම උණුසුම් බවට අයිති උණුසුම් ස්වභාවය මේ රූපේ තියෙනවා. මොනවද ඒ උණුසුම් බව? මේ ශරීරයේ තවන උණුසුමක් තියෙනවා. අසනීපයක් හැදුනම ශරීරයේ දවන උණුසුමක් තියෙනවා. අපි ගන්න ආහාර දිරවන උණුසුමකුත් තියෙනවා. ශරීරයේ දිරවල දාන උණුසුමකුත් තියෙනවා. තේජෝ ධාතුව. ඒ වගේම වායෝ ධාතුවක් තියෙනවා. මොනවද මේ වායෝ ධාතුව කියන්නේ? හමාගෙන යන ස්වභාවයට අයිති මේ ශරීරයේ තියෙනවා උඩ අතට ගමන් කරන වායුව, යට අතට ගමන් කරන වායුව, ආමාශයේ පිරීලා තියෙන වායුව, අතපය හකුලවන්න දිගාරින් උපකාර වෙන වායුව, ආශ්වාස ප්‍රාශ්වාස වායුව ආදී වායෝ කොටස්. එතකොට රූපය කියන්නේ මෙන්න මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේ. පඨවි කොටස්, ආපෝ කොටස්, තේජෝ කොටස්, වායෝ කොටස් කියන සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දෙයට කියන රූපය කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා රූපම් භික්කවේ න තුම්හාකං, මේ රූපය ඔබගේ නොවේ.
තං පජහත ඔබගේ නොවන තමන්ගේ නොවන රූපය බැහැර කරලා දාන්න. තං වෝ පහීනං හිතාය සුඛාය භවිස්සති. ඔබගේ නොවන තමාගේ නොවන රූපය ප්‍රහීන වෙලා ගියාට පස්සේ ඒක හිත පිනිස සැපේ පිනිස පවතීවි කියලා. එතකොට පින්වත්නි දැන් මේ රූපය ප්‍රහාණය වෙලා ප්‍රහීන වෙලා එහෙම නැත්නම් රූපය බැහැර කරලා නෙවෙයි මේ සත්වයා සසරේ යන්නේ. දැන් මනුස්ස ලෝකේ ඔන්න අපි ඉපදිලා ඉන්නවා. මනුස්ස විදිහට දැන්. එතකොට අපි මේ මනුස්ස ලෝකේ ඉපදිලා මේ ජීවත් වෙන්නේ රූපය ප්‍රහීන වෙච්ච පිරිසක් විදිහට නෙවෙයි. රූපය බැහැර කරලා දාපු පිරිසක් විදිහට නෙවෙයි. රූපේටම බැඳිලා රූපේ තුලම බැසගෙන රූපේම මම රූපේම මගේ ආත්මය කියලා සලකමින් තමයි ඉන්නේ. එතකොට මේ සසරේ අපි මෙතෙක්කල් ආවේ සසර යන සත්වයා යන්නේ රූපේ බැසගෙන රූපේට බැඳිලා තමයි යන්නේ. එහෙම නැතුව රූපේ ප්‍රහීන කරලා රූපයෙන් නිදහස් වෙලා නෙවෙයි. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙන මොහොතේ අවබෝධ කළා මේ රූපේට බැඳිච්ච සත්වයා රූපේ බැසගත්තු සත්වයා කොයි වගේ ඉරණමක්ද උරුම කරගෙන ඉන්නේ කියලා. රූපේට බැඳිච්ච සත්වයා රූපේ බැසගත්තු සත්වයා උපතකින් උපතකට යනවා. කාලයකට මනුස්ස ලෝකෙ උපදිනවා. කාලයකට දෙවියන් අතරට යනවා. කාලයකට බඹලොවට යනවා. කාලයකට නිරයට වැටෙනවා. කාලයකට තිරිසන් ලෝකෙ උපදිනවා. කාලයකට പ്രേත ලෝකෙ උපදිනවා. උපතකින් උපතකට යනවා රූපයට බැසගෙන රූපයට බැඳී මේ මගේ රූපය කියලා පිළිගනිමින් ඒකටම බැඳෙමින් එතකොට මේ රූපයටම බැඳිච්ච නිසා තමයි මේ සසරේ දිගින් දිගට ඉපදෙමින් මැරෙමින් යන්නේ. ඒක පින්වත්නි හරියට වේදිකාවකින් බැහැලා තවත් වේදිකාවකට ගොඩ වෙනවා වගේ. ඔන්න හිතන්න නාට්‍යයක රංගපාන එක චරිතයක් එක නළුවෙක් ඉන්නවා. දැන් එක වේදිකාවක මේ නළුවාට ලැබෙන රංග දක්වන්න ලැබෙන චරිතය තමයි අපි හිතමු එක්කත් වෛද්‍යවරයෙක්. එහෙම නැත්නම් ගොවියෙක්. ඔන්න ඒ වේදිකාවේදී ඒ පුද්ගලයා ඒ චරිතය රංග දක්වනවා. පොඩ්ඩකින් ඒක අවසන් වුණාම ඒ වේදිකාවෙන් බැහැලා තවත් වේදිකාවකට නගිනවා. ඒ වේදිකාවේ වෙනම චරිතයක් හම්බෙන්නේ. ඔන්න ඒ චරිතය රංගපානවා. ඒ හැම වේදිකාවකම එයාට අයිති චරිතයක් තියෙනවා. ඒ වගේ තමයි මේ මනුස්ස ලෝකෙ උපදිනවා. කාලිකට වෙලෙන්දෙක්. එයා වෙලෙන්දාගේ චරිතය රංගපානවා. වෙලෙන්දෙක් විදිහට තමයි ජීවත් වෙන්නේ. එහෙම නැත්නම් ඊළඟට ආපහු යනවා දෙවියන් අතරට. ඔන්න දිව්‍ය රූපයක් එයාට ලැබෙන්නේ. මනුස්ස ලෝකෙ ඉද්දි මනුස්ස රූපයක්. ඊළඟට වැටෙනවා තිරිසන් ලෝකෙට. ඔන්න තිරිසන් රූපයක්. ඊට පස්සේ වැටෙනවා പ്രേත ලෝකෙට. പ്രേත රූපයක්. එතකොට එයා ඒ තැනට අදාළ රූපේ තමයි එයාට උරුම වෙන්නේ. අර වේදිකාවකින් බැහැලා වේදිකාවකට නගිනවා වගේ ඔන්න මනුස්ස ලෝකෙන් බැහැලා දෙවියන් අතර යනවා. එතනින් බැහැලා තිරිසන් ලෝකෙට යනවා. එතනින් බැහැලා ගොඩ වෙන්නේ പ്രേත ලෝකෙට. ওই විදිහට තමයි සසර යන්නේ. එතකොට ඒ යන්නේ රූපය මම රූපය මගේ කියලා පිළිඅර ගනිමින් ඒකට බැඳී ඒකේ බැසගෙනයි යන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ රූපය ඔබගේ නොවේ. ඒ රූපය බැහැර කරලා දාන්න. ඒ රූපය ප්‍රහීන වෙලා ගියොත් ඒක සැපේ පිණිස පවතිවි කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. එතකොට පින්වත්නි දැන් රූපය කියන්නේ හේතුවක් නිසා හටගත්තු හේතුව නැති වෙනකොට නැති වෙලා යන එකක්. එතකොට ඒ රූපයට තමයි මේ සත්වයා බැඳී ඉන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියා දෙනවා රූපයට වගේම තවත් බැඳිලා ඉන්න දෙයක් තියෙනවා. ඒ තමයි වේදනාව, විඳීම.
බුදුරජාණන් වහන්සේ වදාලා වේදනාව ඔබගේ නොවේයි. ඒ වේදනාව ඔබගේ නොවන වේදනාව බැහැර කරලා දාන්න. පැත්තකට කරලා දාන්න. ඒ කියන්නේ වේදනාව ගැන තියෙන ඇල්ම තණ්හාව දුරු කරලා දාන්න. වේදනාව ප්‍රහීන වෙලා ගියොත් වේදනාව ගැන තියෙන ඇල්ම තණ්හාව ප්‍රහීන වෙලා ගියොත් එය සැපේ පිණිස පවතිවි කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. එතකොට වේදනාව කියන්නේ සැප විඳීම, දුක් විඳීම, උපේක්ෂා විඳීම කියන වේදනාව තුන. දැන් විඳීම හටගන්නේ ස්පර්ශයේ ප්‍රත්‍යයෙන්. විඳීම හටගන්නේ ස්පර්ශයේ ප්‍රත්‍යයෙන්. ස්පර්ශය නැති වෙනකොට විඳීම අනිත්‍ය වෙලා යනවා. එතකොට ස්පර්ශය කියලා කියන්නේ කරුණු තුනක එකතු වීමට. එතකොට ඇසේ ස්පර්ශය හට ගන්නවා, කනේ ස්පර්ශය හට ගන්නවා, නාසයේ ස්පර්ශය හට ගන්නවා, දිවේ ස්පර්ශය හට ගන්නවා, කයේ ස්පර්ශය හට ගන්නවා, මනසේ ස්පර්ශය හට ගන්නවා. එතකොට ඇස තුල කරුණු තුනක් එකතු වෙනවා. ඔන්න ඇස තියෙනවා, ඇස ඉස්සරහට රූපයක් පේන්න තියෙනවා. ඒ ඇසයි රූපයයි නිසා ඇසේ විඥාණය හට ගන්නවා. එතකොට ඒ විඥාණයෙන් ඇසයි රූපයයි දෙක සම්බන්ධ කරනවා. එතකොට ඇසයි රූපයි විඥානයයි එකට එකතු වීමට කියනවා ඇසේ ස්පර්ශය කියලා. ඒ ස්පර්ශයෙන් හට ගන්නවා සැප විඳීමක්, එහෙම නැත්නම් දුක් විඳීමක්, එහෙම නැත්නම් මධ්‍යස්ථ විඳීමක්. ඔය වගේම කනේ ස්පර්ශයෙන් විඳීම හට ගන්නවා, නාසයේ ස්පර්ශයෙන් විඳීම හට ගන්නවා, දිවේ ස්පර්ශයෙන්, කයේ ස්පර්ශයෙන්, මනසේ ස්පර්ශයෙන් විඳීම හට ගන්නවා. ඒ විඳීම හට ගන්නකොටම සත්වයා ඒ විඳීමට බැඳිලා යනවා. මේ විඳින්නේ මම කියලා. මේ විඳීම මගේ කියලා. බුදුරජාණන් වහන්සේ වදාළේ ආන්නේ විඳීමට බැඳී යාම ප්‍රහාණය කළ දාන්න කියලායි. මොකද විඳීමට බැඳිච්ච සත්වයා තමයි මේ සසරේ උපතකින් උපතකට යන්නේ. විඳීමට බැඳිච්ච සත්වයා තමයි සසරේ ආයමත් උපතක් කරා යන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අපිට කියා දෙනවා මේ විඳීම හේතුවක් නිසා හටගන්නේ, හේතුව නැති වෙනකොට මේ විඳීම වෙනස් වෙලා යන එකක්. එතකොට ඒ විඳීම ගැන තියෙන ඇල්ම ප්‍රහාණය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. ඒ ප්‍රහාණය වෙලා යාමම සැපයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට පින්වත්නි, ඊළඟට බුදුරජාණන් වහන්සේ කියා දෙනවා අපිට සංඥාව ගැන. සංඥාව කියන්නේ හඳුනා ගැනීමට. මොකද්ද අපි හඳුනාගන්නේ? අපි විඳින දේ නැත්තම් ඇසේ ස්පර්ශයෙන් විඳින රූපය හඳුනා ගන්නවා. කනේ ස්පර්ශයෙන් විඳින ශබ්දය හඳුනා ගන්නවා. නාසයේ ස්පර්ශයෙන් විඳින ගඳ සුවඳ හඳුනා ගන්නවා. දිවේ ස්පර්ශයෙන් විඳින රසය හඳුනා ගන්නවා. කයේ ස්පර්ශයෙන් විඳින පහස හඳුනා ගන්නවා. මනසේ ස්පර්ශයෙන් විඳින අරමුණ හඳුනා ගන්නවා. එතකොට මේ හඳුනා ගැනීම බුදුරජාණන් වහන්සේ වදාලා නිල් පාට නම් නිල් පාටයි කියලා හඳුනා ගන්නවා. රතු පාට නම් රතු පාටයි කියලා හඳුනා ගන්නවා. දැන් අපි ඒක මෙහෙම තේරුම් ගමු. ඔන්න කෙනෙකුට උදේ පාන්දර ගෙදරින් එළියට බහිනකොට තමන් හිටවපු මල් පැලයක මලක් පිපිලා තියෙනවා. එතකොට ඒ කෙනාට ඔන්න ඒ මල පේනවා. කොහොමද පේන්නේ? ඇස තියෙනවා, ඇසට පේන රූපයක් තියෙනවා. එතකොට ඒ ඇසයි රූපයයි මුල් කරගෙන ඇසේ විඥානය හටගත්තා. ඔන්න ඇසේ ස්පර්ශය. ඒ ඇසේ ස්පර්ශය හට ගන්නකොටම ඒ කෙනා තුළ විඳීමක් හට ගන්නවා. සැප විඳීමක්. අර ලස්සනට පිපිලා තියෙන මල දැකලා. ඊට පස්සේ ඒ විඳපු එක හඳුනා ගන්නවා. මෙන්න මම හිටවපු රෝස ගහේ මලක් පිපිලා. ඒ මල රතු පාටයි කියලා ඔන්න සංඥාව හට ගන්නවා. රතු පාටයි කියලා හඳුනාගත්තා. ඊට පස්සේ ඒ ගැන චේතනාව පහළ කරනවා. මේ මල බොහොම ලස්සනට පිපිලා තියෙනවා. මට අද පූජා කරගන්න පුළුවන් හැන්දෑවේ බුදුන් වදිද්දි. ඔන්න චේතනාවක් හටගත්තා.
එතකොට මේ වගේ ඇසේ ස්පර්ශයෙන් ඔන්න විඳීම හටගත්තා. ඒ වගේම විඳපු දේ හඳුනාගත්තා. හඳුනාගත්තු දේ ගැන චේතනාවක් පහළ කරා. ඒ කියන්නේ ඔන්න ඇසේ ස්පර්ශයෙන් යමක් දකිනකොට පංච උපාදානස්කන්ධය එතන හටගත්තා. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයම එතන පවතිනවා. ඇසේ ස්පර්ශයෙන් ඔන්න විඳීමක් හටගත්තනේ සැප විඳීමක්. ඒ විඳීම තමයි වේදනා උපාදානස්කන්ධයට අයිති වෙන්නේ. විඳපු දේ හඳුනාගත්තා. ඒක තමයි සංඥාව. හඳුනාගත්තු එක ගැන චේතනා පහළ කරා. ඒ තමයි චේතනාව, සංකාරය. එතකොට ඇසයි රූපයයි මුල් කරගෙන ඇසේ විඥානයක් හටගත්තා. ඒ තමයි විඥාන උපාදානස්කන්ධය. ඊට පස්සේ ඇස නම් වූ ආයතනයේ අයිති ඒ කෙනාගේ රූපේ තමයි රූප උපාදානස්කන්ධය. එතකොට පින්වත්නි ඔන්න ඇසේ ස්පර්ශයෙන් ඇස මුල් කරගෙන යමක් දකිද්දී එතන මේ පංච උපාදානස්කන්ධයම තියෙනවා. රූපයක් තියෙනවා, විඳීමක් තියෙනවා, සංඥාවක් තියෙනවා, සංකාරයක් තියෙනවා, විඥානයක් තියෙනවා. එතකොට සසරේ යන සත්වයා ඒ රූපේටත් බැඳෙනවා, විඳීමටත් බැඳෙනවා, සංඥාවටත් බැඳෙනවා, සංකාරයටත් බැඳෙනවා, විඥාණයටත් බැඳෙනවා. එතකොට ඒ ඇසේ ස්පර්ශයෙන් ඔන්න අර ලස්සන මල දැක්කට පස්සේ සැප විඳීමක් හටගත්තා. ඒ විඳීමටත් බැඳුණා. ඊට පස්සේ ඒක හඳුනාගත්තා. ඒ හඳුනා ගැනීමටත් බැඳුණා. ඊට පස්සේ චේතනාවක් හටගන්නවා. ඒකටත් බැඳෙනවා. විඥාණයටත් බැඳිලා රූපයටත් බැඳිලා තමයි ඉන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා රූපය ඔබගේ නොවේ. එය බැහැර කරලා දාන්න. ඒක බොහෝ හිතසුව පිණිස පවතිවි. විඳීම ඔබගේ නොවේ. ඒක බැහැර කරලා දාන්න. ඒක හිතසුව පිණිස පවතිවි. සංඥාව හඳුනා ගැනීම. හඳුනා ගැනීමත් බැහැර කරලා දාන්න. ඒක හිතසුව පිණිස පවතිවි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළේ සංකාර ගැන. සංකාර බැහැර කරලා දාන්න. ඒක හිතසුව පිණිස පවතිවි කියලා. සංකාර කියන්නේ පින්වත්නි චේතනා පහළ කිරීමට. එතකොට සංඥාව හටගත්තේ ස්පර්ශයේ ප්‍රත්‍යයෙන්. විඳීම හටගත්තෙත් ස්පර්ශයේ ප්‍රත්‍යයෙන්. සංකාර චේතනාව හටගන්නෙත් ස්පර්ශයේ ප්‍රත්‍යයෙන්. ඔන්න ඇසේ ස්පර්ශයෙන් විඳීම හටගත්තා, සංඥාවත් හටගත්තා, සංකාරයකුත් හටගත්තා. ඒ වගේම තමයි කනේ ස්පර්ශයෙන්. දැන් අපි කනින් ශබ්දයක් අහනවා කියලා කියන්නේ කනේ ස්පර්ශයක් හටගන්නවා. කන තියෙනවා, කනට ඇහෙන ශබ්දයක් තියෙනවා. කනේ විඥානය හට අරගෙන ඒ තුන එකට එකතු වෙනවා. අපි හිතමු ඔන්න ඔබ ගෙදරින් එළියට බහිනකොටම ගහක ඉඳලා කුරුල්ලෙක් කෑ ගහනවා ඇහෙනවා ඔබට. එතකොට ඔන්න කන කියන ආයතනයේ තියෙනවා අර කුරුල්ල කෑ ගහන ශබ්ද කියන බාහිර ශබ්දයේ තියෙනවා. ඒ දෙක මුල් කරගෙන කනේ හට ගන්නවා දැන ගැනීම විඥානය. ඒ තුන එකට එකතු වෙනවා. ඒ එකතු වීමට තමයි කනේ ස්පර්ශය කියන්නේ. ඒ කනේ ස්පර්ශයෙන් ඔන්න විඳීමක් හට ගන්නවා. ඒ කුරුල්ලාගේ හඬ මිහිරි එකක් නම් සැප විඳීමක් හටගන්නේ. ඒ විඳපු එක හඳුනා ගන්නවා. කොහොමද හඳුනාගන්නේ? මේ කුරුල්ලාගේ හඬ මිහිරි. මේ හඬ අයිති මෙන්න මේ අහවල් කුරුල්ලාට. කොහාගේ හඬ නම් ඒක හඳුනා ගන්නවා. මෙන්න කොහාගේ හඬ. කපුටාගේ හඬ නම් මෙන්න කපුටාගේ හඬ කියලා හඳුනා ගන්නවා. ගිරවාගේ හඬ නම් මෙන්න ගිරවාගේ හඬ කියලා හඳුනා ගන්නවා. ඊට පස්සේ මොනරාගේ හඬ නම් මොනරාගේ හඬ කියලා හඳුනා ගන්නවා. සංඥාව. ඊට පස්සේ චේතනාවක් පහළ කරනවා. මේ ලස්සන හඬක් නේ කියලා. එහෙම නැත්නම් ඒ හඬ මිහිරි නැත්නම් උදේ පාන්දරම හරි කං කරච්චලේ කියලා ඔන්න චේතනාවක් පහළ කරනවා. ඒක තමයි චේතනාව එතනදී. කනේ ස්පර්ශයෙන් ඔන්න විඳීමත් හටගත්තා, හඳුනා ගැනීමත් හටගත්තා, චේතනාවකුත් හටගත්තා. එතකොට මේ කනේ ස්පර්ශයේදී එතන විඥානයක් හට අරගෙන තියෙනවා සෝත විඥානය. ඒක තමයි විඥානය. කන කියන ආයතනය සහ ඒ කන කියන ආයතනයේ අයිති කෙනාගේ රූපය තමයි රූපේ වෙන්නේ. එතකොට රූපේටත් සත්වයා බැඳෙනවා. ඒ විඳීමටත් බැඳෙනවා, සංඥාවටත් බැඳෙනවා. අර චේතනාව සංකාරයටත් බැඳෙනවා, විඥාණයටත් බැඳෙනවා. ඒ බැඳීම තුල තමයි ඒ බැඳි තමයි උපතකින් උපතකට මේ සසරේ යන්නේ.
ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළේ රූපය ඔබගේ නොවේ. ඒක බැහැර කළා දාන්න. රූපය කියලා කියන්නේ සතර මහා ධාතු කියන හේතුවෙන් හට අරගෙන ඒ හේතුව නැති වෙනකොට නැති වෙලා යන එකක්. විඳීම කියන්නේ ස්පර්ශයෙන් හට අරගෙන ස්පර්ශය නැති වෙනකොට නැති වෙලා යන එකක්. සංඛාර කියන්නේ සංඥාව කියන්නේ ස්පර්ශයෙන් හට අරගෙන ස්පර්ශය නැති වෙනකොට නැති වෙලා යන එකක්. සංඛාර කියන්නේ ස්පර්ශයෙන් හට අරගෙන ස්පර්ශය නැති වෙනකොට නැති වෙලා යන එකක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ විඥාණය ගැන. ඔන්න කනින් ශබ්දයක් අහනකොට කනේ විඥාණය හටගත්තා. ඒකට කියනවා සෝත විඥාණය. නාසයෙන් ගඳ සුවඳක් විඳිනකොට හටගන්නවා ගහන විඥාණය. නාසයේ විඥාණය. අපි හිතමු ඔන්න අපි හඳුන් කූරක් පත්තු කළා. එතකොට හඳුන් කූරේ සුවඳ දැනෙනවා. ඔන්න නාසය කියන ආයතනය තියෙනවා. නාසයට දැනෙන ගඳ සුවඳ විදිහට තියෙනවා හඳුන් කූරේ සුවඳ. එතකොට ඒ දෙක එකට සම්බන්ධ කරන්නේ නාසයේ හටගන්නා විඥානය. ඒකට කියනවා ගහන විඥානය කියලා. එතකොට ඒ තුනේ එකතුවට කියනවා ස්පර්ශය. ස්පර්ශයෙන් උණු විඳීම සැප විඳීමක් හට ගන්නවා. හඳුන් කූරේ සුවඳත් එක්ක. ඒ විඳින එකෙන් හඳුනා ගන්නවා. මේ හඳුන් කූරු සුවඳක් කියලා. හඳුනාගත් එක ගැන චේතනාවක් පහළ කරනවා. එතකොට දැන් ඒ නාසය සහ හඳුන් කූරේ සුවඳ කියන දෙක එකට සම්බන්ධ වුණේ නාසයේ හටගත්තු විඥානය. ඒ තමයි විඥානුපාදානස්කන්ධය. ඔය විදිහට පින්වත්නි විඥානේ හටගන්නවා දිවේ, විඥානේ හටගන්නවා කයේ, විඥානේ හටගන්නවා මනසේ. එතකොට මේ විඥාණයටත් සත්වයා, මිනිසයා බැඳිලා ඉන්නේ. විඥාණය මගේ මම කියලා. ඒ බැඳි තමයි සසරේ දිගින් දිගට යන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා විඥාණය ඔබගේ නොවේ. ඒ විඥාණය බැහැර කරලා දාන්න. ඒ විඥාණය ප්‍රහීන වෙලා ගියොත් ඒක බොහෝ හිතසුව පිණිස පවතිවි කියලා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ අසුතවන්තු කියන සූත්‍ර දේශනාවේදී කියා දුන්නා, දේශනා කළා මේ ලෝකේ සත්වයා සමහර කාලයකට රූපය ගැන නම් කලකිරෙනවා. ඇයි මොකද මේ රූපේ කාලයකට ලෙඩ රෝග හැදෙනවා, ඊට පස්සේ වයසට යනවා, Tamanටම වාරු නැති මට්ටමට වැටෙනවා, මරණයටපත් වෙලත් යනවා. එතකොට මේ රූපේ තියෙන මේ ස්වභාවය දැක්කට පස්සේ සමහර කෙනෙක් රූපය ගැන නම් කලකිරෙනවා. මේ රූපේ නම් ඕනේ නෑ කියලා හිතන තැනට එනවා. හැබැයි විඥානය ගැන කලකිරෙන්නේ නෑ. විඥානය ගැන හිතන්නේම මම මගේ කියලා. විඥානය වෙනස් නොවි පවතිනවා කියලා තමයි හිතන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙකුට මේ නිට්ටයයි ස්ථිරයි කියලා ගන්නම ඕනේ නම් මේ රූපය ගැන ගත්තට කමක් නැහැ කිව්වා. රූපය ගැන එහෙම හිතුවට කමක් නැහැ කියලා කිව්වා. ඇයි හේතුව? මේ රූපය අවුරුදු 20ක් 30ක් හරි දකින්න තියෙනවා. දැන් කෙනෙක් උපන්නට පස්සේ ඒ කෙනාගේ රූපය අවුරුදු 20ක් 30ක් 50ක් 60ක් පේනවා, දකින්න ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා හැබැයි මේ විඥානය කියලා යමකට කියනවාද, හිත කියලා යමකට කියනවාද, මනස කියලා යමකට කියනවාද, මේ දෙය ඉක්මනින් වෙනස් වෙලා වෙනම දෙයක් තමයි හටගන්නේ. අරමුණක් පාසා වෙනස් වෙලා වෙනම විඥානයක් තමයි හටගන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා ඒක හරියට වනාන්තරයේ ඉන්නවා වඳුරෙක් ගස් අතරේ යන. ඒ වඳුරා එක අත්තක් අතෑරලා තව අත්තක් අල්ල ගන්නවා. ඒක අතෑරලා තව එකක් අල්ල ගන්නවා. ඒකට ලොකු වෙලාවක් යන්නේ නැහැ. බොහොම ඉක්මනින් එකක් අතෑරලා තව එකක් අල්ලනවා. ඒක අතෑරලා තව එකක් අල්ල ගන්නවා. ආන් ඒ වගේ තමයි කියනවා මේ විඥානය. ඇසේ විඥානය හට අරගෙන ඒක අනිත්‍ය වෙලා යනකොට මොන කනෙත් හට අරගෙන, ඒ විඥානය වෙනස් වෙලා යනකොට ඔන්න දිවේ හට අරගෙන, ඒක වෙනස් වෙනකොට මොන කයේ හට අරගෙන ඉක්මනින් වෙනස් වෙලා වෙනමම විඥානයක් හට අරගෙන. බුදුරජාණන් වහන්සේ වදාලා මේ විඥානය කියන දෙය එච්චරකටම ඉක්මනින් අනිත්‍ය වෙලා වෙනස් වෙලා යනවා. හැබැයි
මේ සත්වයා විඥාණයට බැඳිලා ඉන්නවා. විඥානේ මම, විඥානේ මගේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ විඥානේ ඔබගේ නොවේයි. මේ විඥානේ තමාගේ නොවේයි. මේ විඥානේ බැහැර කරලා දාන්න. මේ විඥානය ප්‍රහීන වෙලා ගියොත් ඒක බොහෝ හිතසුව පිණිස පවතිවි කියලා. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ බලන්න අපිට මේ සූත්‍ර දේශනාවේදී කියා දුන්නේ මොකද්ද? නතුම්හාක යමක් ඔබගේ නොවේද? එය බැහැර කරලා දාන්න. එය බැහැර වෙලා ගියොත් බොහෝ හිතසුව පිණිස පවතිවි කියලා. එතකොට මේ රූපේ බැහැර කරලා නෙවෙයි, වේදනාව බැහැර කරලා නෙවෙයි, සංඥාව සංකාරයේ විඥානයේ බැහැර කරලා නෙවෙයි සත්වයා සසරේ ආය උපදින්නේ. මනුස්ස ලෝකෙට වැටෙන්නේ, තිරිසන් ලෝකෙට, പ്രേත ලෝකෙට වැටෙන්නේ, ආය මේ උපතක් කරා යන්නේ රූපේ බැහැර කරලා නෙවෙයි, වේදනාව සංඥාව සංකාරයේ විඥානයේ බැහැර කරලා නෙවෙයි. ඒකටම බැඳි බැඳි තමයි ආයමත් උපතක් කරා යන්නේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා මේ කාරණේ කියා නොදෙන්න ලෝකයේ කිසිම කෙනෙකුට මේ වැටහීම නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා යම් දවසක මේ රූපේ යථාර්ථය, වේදනාවේ යථාර්ථය, සංඥාවේ යථාර්ථය, සංකාරවල යථාර්ථය, විඥානයේ යථාර්ථය පරිපූර්ණ වශයෙන් අවබෝධ නොකලාද යම් තාක්, අවබෝධ නොකලාද යම් තාක් ඒ තාක්ම සම්මා සම්බුද්දයි කියලා තථාගතයන් වහන්සේ ලෝකෙ ප්‍රතිඥා දුන්නේ නැහැ කියලා. යම් දවසක බුදුරජාණන් වහන්සේ රූපේ යථාර්ථයේ ඒ විදිහටම අවබෝධ කරගෙන, වේදනාවේ යථාර්ථයේ ඒ විදිහටම අවබෝධ කරගෙන, සංඥාවේ යථාර්ථය, සංකාරවල විඥානයේ යථාර්ථය ඒ විදිහටම අවබෝධ කරගෙන රූපේ බැහැර කරලා දැම්මාද, වේදනාව සංඥාව සංකාරයේ විඥානයේ පංච උපාදානස්කන්ධය බැහැර කරලා දැම්මද? ඒ බැහැර කරලා දැම්මට පස්සේ තමයි ඒ පංච උපාදානස්කන්ධයෙන් මිදී ගියාද? ආන් එදා තමයි තථාගතයන් වහන්සේ ප්‍රතිඥා දුන්නේ තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්දයි කියලා. ලෝකේ බුදුරජාණන් වහන්සේ නමක්ම පමණයි මේ පංච උපාදානස්කන්ධයේ යථාර්ථය පරිපූර්ණ වශයෙන් අවබෝධ කළා මේ පංච උපාදානස්කන්ධයෙන් මිදී යන්නේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ නමක් මේ හේතුඵල දහමින් හටගත්තු පංච උපාදානස්කන්ධය හේතුඵල දහමින් හටගත්තු දෙයක් විදිහටම අවබෝධ කරලා මේ අනිත්‍ය වූ රූපය ගැන අනිත්‍යයි කියලා දේශනා කරද්දී, අනිත්‍ය වූ විඳීම ගැන අනිත්‍යයි කියලා දේශනා කරද්දී, අනිත්‍ය වූ සංඥාව ගැන අනිත්‍යයි කියලා දේශනා කරද්දී, අනිත්‍ය වූ සංකාර ගැන අනිත්‍යයි කියලා දේශනා කරද්දී, අනිත්‍ය වූ විඥානය ගැන අනිත්‍යයි කියලා දේශනා කරද්දී ලෝකේ සමහර දීර්ඝායුෂ තියෙන දෙවිවරු ඉන්නවා. ඒ දෙවිවරුන්ගේ ආයුෂ කොච්චර දීර්ඝයිද කියලා කියන්නේ ඒ දෙවිවරු හිතාගෙන ඉන්නේ තමන් ස්ථිර වූ ජීවිතයක් ලබාගෙන ඉන්නවා, වෙනස් නොවන ජීවිතයක් ලබාගෙන ඉන්නවා කියලා. මොකද මේ දෙවිවරුන්ට මතක නැහැ ඒ දෙවියන් අතර උපන්න දවස මොකද්ද, ඉපදුනේ කොහොමද, ඉපදිච්ච කාලේ කොහොමද කියලා මතක නැහැ. එච්චරකටම ආයුෂ දීර්ඝයි. එතකොට මේ දෙවිවරු හිතන් ඉන්නේ තමන්ගේ රූපේ නිට්ටයයි, තමන්ගේ විඥානය නිට්ටයයි කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ ලෝකේ සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරලා දේශනා කරනකොට රූපය අනිත්‍යයි, වේදනාව අනිත්‍යයි, සංඥා සංකාර අනිත්‍යයි, විඥානය අනිත්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ වදාලා අර දෙවිවරු කම්පා වෙලා යනවා. ඒ දෙවිවරු තැති ගන්නවා. ඒ දෙවිවරු ලොමු දහ ගන්නවා. ලොමු දහ ගැන්වෙන්නේ කොහොමද? කම්පා වෙන්නේ කොහොමද? මේ රූපය අනිත්‍යයිලු අපි හිතන් හිටියේ රූපේ නිට්ටයයි කියලානේ. මේ විඥානය අනිත්‍යයිලු අපි හිතන් හිටියේ නිට්ටයයි කියලානේ. අපේ ජීවිත අනිත්‍යයිලු අපි හිතන් හිටියේ නිට්ටයයි කියලානේ. මේ අපේ දිව්‍ය උපත සදාකාලිකයි කියලානේ. හැබැයි මේකත් අනිත්‍යයිලුනේ කියලා කම්පා වෙනවා. බුදුරජාණන් වහන්සේ ඒකට උපමාවක් වදාලා හරියට වනාන්තරයට අධිපති සිංහ රාජයා
දවල් කාලේ ගුහාවේ නිදාගෙන ඉඳලා හැන්ද කාලේ ගුහාවෙන් එළියට ඇවිල්ලා ගොදුරු හොයාගෙන යන්න කලින් සිංහනාද කරනවා 3 වතාවක්. ඒ සිංහනාදය ඇහෙද්දී කැලේ ඉන්න සත්තු ලොමුද හැගැන්වෙනවා. බියට තැති ගැනීමටපත් වෙනවා. එතකොට වනාන්තරයේ ඉන්න සත්තු ගුල්වල ඉන්න සත්තු ගුල්වල ඇතුළටම යනවා කියනවා. වනාන්තරයේ ඉන්න සත්තු වනාන්තරයේ ඇතුළටම යනවා. අහසේ ඉගිල්ලෙන කුරුල්ලෝ අහසේ උඩට ඉගිල්ලිලා යනවා. ජලයේ පීනන සත්තු ජලයේ ඇතුළට කිමිදලා යනවා. ගම් නියම් ගම් වල ඉන්නවා කියනවා අලියැත්තු යදම් වලින් බැඳලා. ඒ අලියැත්තු පවා අර සිංහනාදය ඇහෙද්දී මල මුත්‍රා පහ කරගෙන අර ධම්වල කඩාගෙන යනවා කියනවා. ඒ සිංහනාදය ඇහෙද්දී ආන් ඒ වගේ තමයි කියනවා. තථාගත බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරලා සිංහනාද කරද්දී රූපේ අනිත්‍යයි, වේදනාව අනිත්‍යයි, විඥානය අනිත්‍යයි. මේ සියලු දේ හේතුඵල ධහමිනුයි හටගත්තේ කියලා. අර දීර්ඝායුෂ තියෙන දෙවිවරු කම්පා වෙලා තැති අරගන්නවා කියලා. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ තමයි දේශනා කළේ මේ රූපේ හේතුවක් නිසා හට අරගෙන හේතුව නැති වෙනකොට අනිත්‍ය වෙලා යන දෙයක්. විඳීම ස්පර්ශය කියන හේතුවෙන් හට අරගෙන ස්පර්ශය නැති වෙනකොට අනිත්‍ය වෙලා යන දෙයක්. සංඥාව සංකාර ස්පර්ශයෙන් හට අරගෙන ස්පර්ශය නැති වෙනකොට අනිත්‍ය වෙලා යන දෙයක් කියලා. විඥානයේ හේතුවක් නිසා හට අරගෙන හේතුව නැති වෙනකොට අනිත්‍ය වෙලා යන දෙයක් කියලා. එතකොට සසරේ සත්වයා ආය කෙලවරක් නැති සසරේ ඉපදෙමින් මැරෙමින් යන්නේ මේ හේතුඵල ධහමින් හටගත්තු පංච උපාදානස්කන්ධය ගැන හේතුඵල ධහමින් හටගත්තු දෙයක් විදිහට අවබෝධ කරගෙන නෙවෙයි. රූපය ස්ථිර වූ දෙයක්, රූපය මම මගේ කියන අදහස තුල බැසගෙනයි යන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා රූපේ යථාර්ථය අවබෝධ කරගන්න, වේදනාවේ යථාර්ථය, සංඥාවේ, සංකාරයේ, විඥානයේ යථාර්ථය අවබෝධ කරගන්න. අවබෝධ කරගත්තු දවසට රූපේ අල්ලගන්නේ නැහැ. බැහැර කරලා දානවා. වේදනාව අල්ලගන්නෙත් නැහැ. ඒකත් පැත්තකට දානවා. සංඥාව අල්ලගන්නෙත් නැහැ. සංඥාවත් පැත්තකට දානවා. සංකාරය අල්ලගන්නෙත් නැහැ. ඒකත් පැත්තකට දානවා. විඥානය අල්ලගන්නෙත් නැහැ. ඒකත් පැත්තකට දානවා. බුදුරජාණන් වහන්සේ බාර කියන සූත්‍රයේදී දේශනා කළා මේ පංච උපාදානස්කන්ධය තමයි බර කියලා කියන්නේ. මේ සසර යන පුද්ගලයා සත්වයා තමයි මේ පංච උපාදානස්කන්ධ බර කරේ තබාගෙන යන්නේ. කරේ තබාගෙන යන්නේ කොහොමද මේ පංච උපාදානස්කන්ධ බර? මේ පංච උපාදානස්කන්ධය මම මගේ කියලා සලකාගෙන. එතකොට මේ පංච උපාදානස්කන්ධ බර පැත්තකට දාපු කෙනා, වීසි කරපු කෙනා තමයි මේ පංච උපාදානස්කන්ධයෙන් මිදී යන්නේ. සසරෙන් මිදී යන්නේ. ඒ පංච උපාදානස්කන්ධ බරෙන් මිදෙන මාර්ගය තමයි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙලා කියා දෙන්නේ. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේදී දේශනා කරනවා යමක් ඔබගේ නොවේද එය බැහැර කරලා දාන්න, එය ඔබට හිතසුව පිණිස පවතිවි කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක හරියට සෙය්‍යතාපි භික්කවේ යං ඉමස්මින් ජේතවනේ. පින්වත් මහණෙනි මේ ජේතවනාරාමේ තියෙනවද යම්තාක් දරකෝටු, ලී දඬු, කොළ අතු. දැන් ජේතවනාරාම කියන්නේ ආරණ්‍යයක්නේ. ඒ විහාරේ තියෙනවා ගස් කොළන්. ඒ ගස් කොළන් වලින් වැටිච්ච දිරපු දරකෝටු, අතු ඉති තියෙනවා. ගස් වලින් වැටිච්ච කොළ තියෙනවා. තං ජනෝ හරෙය්‍යවා ඩහෙය්‍යවා. එතකොට මිනිස්සු ජේතවනාරාමයට එනවා අර දර එකතු කරගෙන යන්න. දර අරගෙන ගිහිල්ලා උවමනා වෙලාවට ඒ දර පුච්චනවා. නැත්තම් කෑමු යන්න නම් ලිපට දාලා ගිනි මොලවනවා. එතකොට ඒ දර තනකොළ අතුයිති අරගෙන ගිහිල්ලා ගිනි තියනවා. පුච්චලා දානවා. යථාපච්චයන් වා කරෙය. ඒ මිනිස්සුන්ට කැමති දෙයක් කරනවා. බුදුරජාණන් වහන්සේ අසා සිටියා අපිනු තුම්මාකම් ඒව මස්ස. පින්වත් මහණෙනි නුඹලාට එතකොට මෙහෙම හිතෙනවාද? කොහොමද? අම්හේ ජනෝ හරති. අපිව මිනිස්සු අරගෙන යනවානේ. අම්හේ ජනෝ හරතිවා දහතිවා.
අපිව මිනිස්සු පුච්චලා දානවනේ. යථාපච්චයන් වා කරෝති. මේ මිනිස්සු උවමන Tamanට කැමති දෙයක් අපිට කරනවනේ කියලා හිතනවා දැවුවා. ඒ භික්ෂුන් වහන්සේලා උත්තර දුන්නා නෝ හේතම් බන්තේ. ස්වාමීනි අපිට එහෙම හිතෙන්නේ නැහැ කිව්වා. තංකිස්ස හේතු මොකද ඒකට හේතුව නහිනෝ ඒතං බන්තේ අත්තාවා අතනියන්වා. මොකද අපිට මේ දරකෝටු ගැන කොලාතු ගැන හිතෙන්නේ නැහැ. මේ කොලාතු මම මේ දරකෝටු මගේ කියලා හිතෙන්නේ නැහැ කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වත් මහණෙනි ඕන්න ඔය වගේම තමයි. දැන් බුදුරජාණන් වහන්සේ බලන්න කියා දුන්න උපමාව බොහොම ලස්සන උපමාවක්. දැන් ජේතවනාරාමේ ගස්වල කොලාතු තියෙනවා. දරකෝටු ඒ ගස් වලින් වැටෙනවා. මිනිස්සු ඇවිල්ලා ඒ දරකෝටු අරගෙන යනවා. අර කොලාතුත් අරගෙන යනවා. අරගෙන ගිහිල්ලා එක්කොත් ලිපට දාලා මොලවනවා ගින්දර. එහෙම නැත්නම් වෙන මොකක් හරි කැමති දෙයක් කරනවා. එහෙම කළාට බුදුරජාණන් වහන්සේ අසා සිටියා ඔබට හිතෙනවාද ඒ දරකෝටු මිනිස්සු අරගෙන ගිහිල්ලා ගිනි තියනකොට මේ මිනිස්සු අපිව අරගෙන යනවානේ අපිව පුච්චනවානේ කියලා. ඒ භික්ෂුන් වහන්සේලා උත්තර දුන්නා ස්වාමීනි අපිට එහෙම හිතෙන්නේ නැහැ. ඇයි හේතුව? ඒ දරකෝටු ගැන කොලාතු ගැන අදහසක් නැහැ මේ මම මගේ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වත් මහණෙනි ඔය වගේම තමයි ඔය රූපයත් ඔබගේ නොවේ. ඕක අත්හැරලා දාන්න. වේදනාවත් ඔබගේ නොවේ. අත්හැරලා දාන්න. සංඥාවත් ඔබගේ නොවේ. අත්හැරලා දාන්න. සංකාරයේ විඥානයත් ඔබගේ නොවේ. අත්හැරලා දාන්න. අත්හැරලා දැම්මොත් හිතසුව පිණිස පවතිනවා කියලා. එතකොට අර ජේතවනාරාමේ ගස් වලින් වැටිලා තිබිච්ච දරකෝටු කොලාතු වගේ තමයි මේ රූපයත්, විඳීමත්, සංඥාවත්, සංකාරයත්, විඥානයත්. සසරේ යන කෙනා අවිද්‍යාව තුලින් හිතාගෙන ඉන්නවා මේ රූපය මගේ කියලා. වේදනාව, සංඥා, සංකාර, විඥානය කියන මේ පංච උපාදානස්කන්ධය මගේ කියලා බැඳිලා තමයි ඉන්නේ. හැබැයි ඒක හරියට අර ගස් වලින් වැටිලා තියෙන දරකෝටු වලට මම මගේ කියලා හිතාගෙන ඉන්නවා වගේ වැඩක්. අවිද්‍යාව තුල තමයි ඒක වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ රූපේ යථාර්ථය අවබෝධ කරගන්න, වේදනාවේ, සංඥාවේ, සංකාරයේ, විඥානයේ යථාර්ථය අවබෝධ කරගන්න, හේතුඵල ධහමින් හටගත්තු දෙයක් විදිහට අවබෝධ කරගන්න. එතකොට ඒ අවිද්‍යාව ප්‍රහාණය වෙලා යනවා. ඒ අවිද්‍යාව ප්‍රහාණය වෙලා යනකොට මේ රූපයට බැඳෙන්නේ නැහැ. රූපේ පැත්තකට දානවා. වේදනාවට බැඳෙන්නේ නැතුව වේදනාව බැහැර කරලා දානවා. සංඥාවට බැඳෙන්නේ නැතුව සංඥාව බැහැර කරලා දානවා. සංකාරයට බැඳෙන්නේ නැතුව සංකාරය බැහැර කරලා දානවා. විඥාණයට බැඳෙන්නේ නැතුව විඥාණය බැහැර කරලා දානවා. ඒ බැහැර කරලා දාපුවාම බුදුරජාණන් වහන්සේ වදාලා ඒක බොහෝ හිත පිනිස සැපේ පිනිස පවතිවි කියලා. පින්වත්නි බුද්ධ ශාසනය තුල බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ ඕන ඔය කාරණේට. එතකොට පංච උපාදානස්කන්ධයට බැඳිච්ච සත්වයා පුද්ගලයා සසරේ යනවා. පංච උපාදානස්කන්ධයෙන් මිදිච්ච සත්වයා සසරින් මිදී යනවා. බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ වදාළ නිවන් මඟ පුරුදු කරපු බොහෝ පිරිසක් අරහත්ත්වයේ සාක්ෂාත් කරලා මේ රූපේ පැත්තකට දැම්මා. වේදනාව, සංඥාව, සංකාරයේ, විඥානේ බැහැර කළා දැම්මා. ඒක බොහෝ හිතසුව පිණිස ඒ උතුමන්ට උපකාර වුණා. දැන් පින්වත්නි දවසක් සුභා කියන රහත් තෙරණිය අරහත්ත්වයේ සාක්ෂාත් කරලා පංච උපාදානස්කන්ධය බැහැර කරලා දාලා නිවිසනසුණු උත්තමාවියක් දවසක් අන්ද වනේ දවල් කාලේ භාවනාවෙන් වැඩ ඉන්න යනවා. ඒ යනකොට සල්ලාලෙක් පාර හරස් කරගෙන හිටගත්තා. හිටගෙන කිව්වා ඔබ ඔය කසාවතක් දරාගෙන හිටියට ඔබ තාම බොහොම තරුණ වයසේ ඉන්න සුන්දර ලස්සන රූපයක් තියෙන කෙනෙක්නේ. ඔය කසාවත අත්හැරලා දාලා ඉන්න මගෙත් එක්ක. මම ලස්සන සැප පහසු ජීවිතයක් හරි ගස්සලා දෙන්නම් කියලා නොයේක විදිහට වර්ණනා කරන්න ගත්තා. ඔබේ ඔය රූපය බොහොම සුන්දර ලස්සන එකක්. ඔය කසාවත පොරවාගෙන ඉඳීම හරියට විලකට රකුසෙක් කරක් ගත්තා වගේ. ඒ නිසා ඔය කසාවත පැත්තකට දාලා ඉන්න කිව්වා. මේ සුභා කියන රහත් තෙරණිය ප්‍රකාශ කළා පින්වත ඔබ ඔය කියන කාරණේ මට තේරෙන්නේ නැහැ ඕක. ඔය කාමයේ කියන්නේ මට බැහැර වෙච්ච දෙයක් කිව්වා. අර සල්ලාලේ ආයෙමත් කියන්න ගත්තා මම ඔබේ ඔය S2කට තමයි වසඟ උනේ. ඔය S2
බොහොම සුන්දරයි ලස්සනයි. මම වසඟ වෙලාම ගියේ ඇස් දෙකට කිව්වා. දැන් මේ සුභා කියන රහත් තෙරණියට රූපය කියලා කියන්නේ ප්‍රහාණය වෙච්ච එකක්නේ. රූපයට තියෙන බැඳීම ප්‍රහාණය වෙලානේ. රූපය ගැන මම මගේ කියලා සැලකීමක් ඒ උත්තමාවිය තුල නැහැ. සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙච්ච එකක්. අර සුභා කියන රහත් තෙරණිය දැන් මේ ඇස ගැනමනේ කියන්නේ. ඇස ලස්සනයි කියලාමනේ කියන්නේ. මේ සුභා කියන රහත් තෙරණිය තමන්ගේ ඇස් දෙක තමන්ගේ ඇඟිලි දෙක අරගෙන ඇස් බෝලේ අතට ගලවලා ගත්තා. ඇඟිලි දෙක ඇහැ ඇතුළට දාලා අරගෙන කිව්වත් මෙන්න ඔබ ඉල්ල නැහැ. තියාගන්න කිව්වා. අර සල්ලාල තරුණයා හීන්දාඩිය දැම්ම. එහෙම වැඳ වැටුණා. අනේ උත්තමාවිය මට සමාවන සේක්වා කියලා. ඇයි ඒ සුභා රහත් තෙරණියට මේ රූපේ මගේ කියන අදහස සම්පූර්ණයෙන් ප්‍රහීන වෙලා. ඉතින් ඒ ඇතට ගත්තු ඇසේ බෝලෙත් එක්ක ඇසත් එක්ක බුදුරජාණන් වහන්සේ ළඟට වැඩියා. බුදුරජාණන් වහන්සේ දකිද්දිම නැවත ඇස ප්‍රකෘතිමත් වුණා. ඒ අරහත්ත්වයේ සාක්ෂාත් කරපු උතුමන්ගේ උත්තමාවියන්ගේ ස්වභාවය මහා ආශ්චර්යයි. රූපේ බැහැර කරලා දාලා ඉන්නේ. විඳීම සංඥාව සංකාරයේ විඥානයේ බැහැර කරලා දාලා ඉන්නේ. ඉතින් එතකොට පින්වත්නි මේ බුද්ධ ශාසනය තුල යම් කෙනෙක් මේ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා විමසන්න ගත්තොත් අනිත්‍යයි කියලා භාවනාවක් විදිහට පුරුදු කරන්න ගත්තොත් හේතුවක් නිසා හටගත්තේ ඒ හේතුව නැති වෙනකොට නැති වී යනවා කියලා විමසන්න ගත්තොත් එහෙම ඒ කෙනාට යම් දවසක මේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය බව අවබෝධ කරගන්න පුළුවන්කම ලැබේවි. යම් දවසක සෝතාපන්න ඵලයටපත් වෙන්න පුළුවන්කම ලැබේවි. යම් දවසක සකදාගාමී වෙන්න පුළුවන්කම ලැබේවි. යම් දවසක අනාගාමී වෙන්න පුළුවන්කම ලැබේවි. යම් දවසක අරහත්ත්වයේ සාක්ෂාත් කරලා මේ රූපය සම්පූර්ණයෙන්ම බැහැර කරලා දාන්න වේදනාව සංඥාව සංකාර විඥානය සම්පූර්ණයෙන්ම බැහැර කරලා දාන්න පුළුවන්කම ලැබේවි. ආන් එදාට පින්වත්නි ඒ කෙනාට අර ජේතවනාරාමේ තිබිච්ච දරාතු කොලාතු මිනිස්සු අරගෙන යද්දි ගිහිලා පුච්චද්දි අර භික්ෂුන් වහන්සේලාට කිසි වෙනසක් හටගත්තේ නැහැ වගේ මේ පංච උපාදානස්කන්ධේ බැහැර කරලා දාපු දවසට මේ රූපේ අනිත්‍ය වෙලා ගියාට ඒකෙන් වෙනසක් හටගන්නේ නැහැ. වේදනාව සංඥාව සංකාර විඥානේ අනිත්‍ය වෙලා ගියාට ඒකෙන් වෙනසක් හටගන්නේ නැහැ. ඒකෙන් මිදිලා ඉන්න නිසා බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සන උපමාවක් වදාලා එකට පුංචි කාලේ පුංචි දරුවෝ හදනවා සෙල්ලම් ගෙවල් කෝම් පිට්ටු හදලා හිට ඒකට බොහොම ආසාවෙ කැමැත්තෙන් සෙල්ලම්ගේ ජීවත් වෙනවා. ඒ සෙල්ලම්ගේ තමයි හැබෑම ජීවිතය කියලා හිතාගෙන ඉන්නේ. හැබැයි ඒ දරුවෝ ලොකු වෙනවා. තරුණ වියට වැඩිහිටියෝ බවට පත් වෙනවා. තරුණ වියට වැඩිහිටියෝ බවට පත් වෙනකොට ඒ අයට වැටහෙනවා සෙල්ලම්ගේ කියන්නේ නිකම්ම තේරුමක් නැති බොළඳ ක්‍රියාවක් කියලා. එතකොට මේ වැඩිහිටියෝ මොකද කරන්නේ? අර සෙල්ලම්ගේවල් කඩලා වීසි කරලා දානවා. ආපහු කවදාකවත් අර සෙල්ලම්ගේ ගයක් හදාගෙන කෝම් පිට්ටුවක් හදාගෙන ඒක ඇතුළට වෙලා ඒ සෙල්ලම්ගේ ඇතුළට වෙලා ජීවත් වෙන්න හිතන්නේ නැහැ. මොකද ඒ ගැන තියෙන ඇල්ම සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙලා ගියපු නිසා. බුදුරජාණන් වහන්සේ වදාලා ආන් ඒ වගේ තමයි රූපේ යථාර්ථය අවබෝධ කරපු දවසට වේදනාවේ සංඥාවේ සංකාරයේ විඥානයේ යථාර්ථය අවබෝධ කරපු දවසට මේ රූපය කඩලා බිඳලා දානවා. වේදනාව සංඥාව සංකාරයේ විඥානයේ කඩලා බිඳලා දාලා ඒක බැත්තකට කරලා දානවා. ඒකේ යථාර්ථය අවබෝධ කරපු දවසට ඒකෙන් සම්පූර්ණයෙන්ම මිදී යනවා. එතකොට පින්වත්නි ඒ පංච උපාදානස්කන්ධේ යථාර්ථය අවබෝධ කරපු දවසට අර සෙල්ලම්ගේ කඩලා බිඳලා වීසි කරලා දැම්ම වගේ පංච උපාදානස්කන්ධය ගැන තියෙන තණ්හාව තමයි බැඳීම තමයි කඩලා බිඳලා දාලා විනාශ කරලා දාන්නේ. එතකොට ඒක නා පංච උපාදානස්කන්ධෙ මිදී යනවා. මිදිලා සසරින් සදහටම නිදී යනවා. එතකොට බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා මේ පංච උපාදානස්කන්ධයේ තියෙන අනිත්‍ය බව, අස්තීර බව, අනාත්ම බව තමයි ලෝක සත්වයාට කියා දුන්නේ. ඉතින් එතකොට අපි කවුරුත් මහන්සි ගන්න ඕනි මේ බුදුරජාණන් වහන්සේ වදාළ සත්‍ය අවබෝධ කරගන්න. ඒ සඳහා තියෙන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කරන ගමන් අපි මේ රූපය, වේදනාව, සංඥාව, සංකාරය, විඥානය අනිත්‍යයි කියලා
කියවෙන ධර්මයේ නැවත නැවත අහන්න ඕනි. අනිත්‍යයි කියලා නිතර නිතර නුවණින් විමසන්න ඕනි. භාවනාවල් විදිහට පුරුදු කරන්න ඕනි අනිත්‍ය සංඥාව. අන්න එතකොට අපිට අවස්ථාව ලැබෙවි යම් දවසක මේ රූපේ යථාර්ථය අවබෝධ කරගන්න. වේදනාවේ යථාර්ථය, සංඥාවේ, සංකාරයේ, විඥානයේ යථාර්ථය අවබෝධ කරලා මේ පංච උපාදානස්කන්ධ බර පැත්තකට වීසි කරලා දාන්න අවස්ථාව සැලසේවි. එතකොට පින්වත්නි අද අපි ඉගෙන ගත්තේ නතුම්හාක සූත්‍රය. ඔබගේ නොවේ කියන සූත්‍රය. යමක් ඔබගේ නොවේද එය බැහැර කරලා දාන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාව. එතකොට මොකද්ද ඔබගේ නොවේ තමන්ගේ නොවන දේ? රූපයයි, වේදනාවයි, සංඥාවයි, සංකාරයයි, විඥානයයි. ඉතින් පින්වත්නි අප හැමදෙනාට තමන්ගේ නොවන රූපය, වේදනාව, සංඥාව, සංකාරය, විඥානය බැහැර කරලා දාන්න. ඒ තමන්ගේ නොවන පංච උපාදානස්කන්ධය බැහැර කරලා දැමීම තුලින් සසරින් මිදෙන්න, නිවන සාක්ෂාත් කරගන්න වාසනාව සැලසෙත්වා. ඒ සඳහා මේ උතුම් සූත්‍ර දේශනාව අප හැම දිනාට උපකාර වෙත්වා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද සසර සයුරින් එතරට සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දැක්වූයේ කැනඩාවේ ටොරොන්ටෝ මහමෙවුනා භාවනාසපුරට සම්බන්ධ පින්වත් නිල්මිනී විජේසිංහ මහත්මිය සහ ටිරෝන් මහතා විසින්. ඒ පින්නතුන් ජනවාරි මාස 4 වන දිනට ජන්මදිනයේ යෙදුන නිල්මිනී විජේසිංහ මහත්මියට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස, කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබීම පිණිස, උතුම් ධර්මාවබෝධයේ පිණිස පින් රැස් කර ගැනීම කියන අරමුණු මුල් කරගෙන, ප්‍රධාන අරමුණු කරගෙන තමයි අද මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දැක්වුවේ. ඒ පින්වත් පිරිස ධර්ම දානමය වූ මහානීය පිනක් එක් රැස් කරගත් අය තුලින්, ඒ වගේම ධර්ම ශ්‍රවණය කිරීම තුලින් වටිනා පිනක් සෑම සියලු දෙනා එක් රැස් කරගත්තා. ඉතින් මේ ධර්ම දානමය පින, ධර්ම ශ්‍රවණමය පින අපි මුලින්ම අනුමෝදන් කරමු. සියලු දෙවියන්ට, සක්දෙවිඳුන්, සතරවරන් දෙව් රජ දරුවන් ඇතුළු සදෙව්ලොව වාසී සියලු දිව්‍ය පෙරිස්, සියලු බ්‍රහ්ම පෙරිස් මේ පින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය අසීසුරු වඩා වර්ධනය කර ගනිත්වා. ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥාදී සීක බල ධර්මයන්ගෙන් දියුණු වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝද සසර දුකින් අත් මිදෙත්වා කියලා සාදු කියලා පුණ්‍යානුමෝදනා කරමු. සාදු සාදු සාදු. රැස් කරගත් උදාරතර පුණ්‍ය ධර්මයේ කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ පිණිස හේතු වෙත්වා. උතුම් ධර්ම අවබෝධයේ පිණිසම මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගත් උදාරතර පුණ්‍ය ධර්මයේ අද ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන පින්නතුන්ගේ මූලික අරමුණ වන ජනවාරි මාස 4 වන දිනට ජන්මදිනයේ යෙදුන නිල්මිනී විජේසිංහ මහත්මියට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස, උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ පින් උපකාර වෙත්වා කියලා සාදු කියලා පුණ්‍යානුමෝදනා කරමින් සෙත් පතමු. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත් උදාරතර පුණ්‍ය ධර්මයේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරූ පින්නතුන් නමින් මිය පරලොව ගිය පියුමා පතිරණ මෑණියන්ට, රණපාල පතිරණ පියාණන්ට, රංජිත් කරුණාරත්න මාමාට, ආච්චීට සහ සීයාට අනුමෝදන් කරමු. ඒ වගේම ඒ අය නමින් මිය පරලොව ගොස් ඇති සියලුම ඥාති හිතවතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු ඥාතීන්ගේ පරලොව ජීවිත සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, වහවහ සසර දුකෙන් අත් මිදෙත්වා කියලා සාදු කියලා පුණ්‍යානුමෝදනා කරමු. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මයේ දායකත්වයේ දරන නිල්මිනී විජේසිංහ මහත්මියට, ටිරෝන් මහතාට, නිමේෂා සහ බ්‍රයන් යන දෙපළට, ඉෂාරා සහ ජෙසී යන දෙපළට, එමා සහ එලා යන මිනිබිරියන් ඇතුළු පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ පිණිස හේතු වෙත්වා. ගෞතම බුද්ධ ශාසනය තුල උතුම් ධර්මාවබෝධයේ පිණිසම ඒ හැම දිනාට මේ පින් උපකාර වෙත්වා කියලා පුණ්‍යානුමෝදනා කරමු. සාදු සාදු සාදු.
රැස් කරගත් උදාාරතර පුණ්‍ය ධර්මයේ දායකත්වයේ දරූ සියලු පින්නතුන්ට ඒ පින්නතුන්ගේ පවුල්වල සුජීවත්ව සිටින සෑම සියලු දෙනාට නන් අයුරින් උදව් උපකාර කළ සහයෝගය දැක්වූ සියලු දෙනාට අනුමෝදන් වෙත්වා. ඒ වගේම මහමෙවුනා භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේලා හැම දෙනාට අනගාരികා මෑණිවරුන්ට පැවිදි අපේක්ෂක දූපතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ ලක්විරු ගුවන් විදුලියේ කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා ධර්ම දාණය සඳහා සම්බන්ධ වෙලා ඉන්න හැම දෙනාටත් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සියලු දෙනාටත් මේ පින් එකසේ අනුමෝදන් වෙත්වා. සෑම සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසෙත්වා. පින්දහම් ජීවිතවලට එකරස් කරගනිමින් උදාර ජීවිත ගත කරන්න වාසනාව සැලසෙත්වා. ගෞතම බුද්ධ ශාසනය තුල උතුම් ධර්මාවබෝධය ලැබීම පිණිසම මේ පින් උපකාර වෙත්වා කියලා සාදු කියලා පුණ්‍යානුමෝදනා වෙමු. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.